ගත යුතු කරුණු ධර්මකට අප ඉගෙන ගත්තා. ඒ පංචද්වාරයෙහි ලැබෙන චිත්ත වීති සියල්ලම 75ක් වෙනවා. නේ එක ద్వාරයක 15 බැගින්. එයින් එක ద్వාරයක ලැබෙන අතිමහන්තාරම්මන චිත්ත වීති 1යි, මහන්තාරම්මන චිත්ත වීති 2යි, පරිත්තාරම්මන චිත්ත වීති 6යි, අතිපරිත්තාරම්මන චිත්ත වීති 6යි. මේ විදිහට එක ద్వාරයක 15ක් ලැබෙනවා. ద్వාර 5යි චක්කු සෝත ගාන જીවහා කාය කියන ద్వාර 5යි 75ක්. එයින් ඒ අතිමහන්තාරම්මන චිත්ත වීතිය තදාරම්මන වාර කියන නමකින්ද දැක්වෙනවා. මහන්තාරම්මන චිත්ත වීතිය ජවන වාරයයි කියලා දැක්වෙනවා. පරිත්තාරම්මන චිත්ත වීති වොත්තපන වාරයයි කියලා දැක්වෙනවා. අතිපරිත්තාරම්මන චිත්ත වීති මෝඝ වාරයයි කියලා දැක්වෙනවා. ඒ තදාරම්මන වාරයේ කිව්වේ තදාරම්මණයෙන් කෙලවර වන චිත්ත වීති. ජවන වාරයේ කිව්වේ ජවනයෙන් කෙලවර වන චිත්ත වීති. වොත්තපන වාරයේ කිව්වේ වොත්තපනයන්ගෙන් කෙලවර වන චිත්ත වීති. මෝඝ වාරයේ කිව්වේ එහෙම ඒ වීතිසිත කිසිවක් නොයිපද භවංග චලන මාත්‍රයක් වී ඒ අරමුණ වූ නැත්නම් ద్వාරෙහි ගැටුණු අරමුණට අයත් ආයු කාලය සම්පූර්ණ කොට ඒ නිරුද්ධ වන බව දැක්වීමට ප්‍රස්තාර කරන ඒ චිත්ත වීති මෝඝ වාර කියලා නම් කරනවා. එමේ එක එක ద్వාරයක පහ බැගින් චිත්ත වීති 75ක් පංචද්වාරෙහි ලැබෙනවා. ඒ පංචද්වාරෙහි ලැබෙන ඒ චිත්ත වීති 75 දුරෙන් දැනගත යුතු කරුණක් තමයි ඒ වීතිසිත ඒ චිත්ත වීතියක ලැබෙන වීතිසිතේ කියන්නේ ඒ වීතියේ ලැබෙන සිත් ඒ වීති චිත්තාන් සත්‍යව කියලා දක්වනවා. වීති චිත්තාන් සත්‍ය වීතිසිතේ කියන්නේ ඒක චිත්තෝත්පාද වශයෙන් ගෙන නෙවෙයි. වීතිසිතේ කීවේ මේ හතක් හැටියට දක්වා තිබෙන්නේ හතකයි කියලා. පංචද්වාරා වජ්ජනය, චක්කු විඥානය, සම්පටිච්ඡනය, සම්පීරණය, වොත්තපනය, ජවනය කියන. පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්පීරණ, වොත්තපන, ජවන, තදාරම්මන. එතකොට ඒ තමයි වීතිසිත හතේ කියන්නේ. දැන් පංචද්වාරා වජ්ජනේ කිව්වේ එක සිතක්. එක සිතක් නේ. චක්කු විඥානය එක සිතක්. සම්පටිච්ඡන, සම්පීරණ, වොත්තපන මේ විදිහට ඒ චිත්ත වීතිහි ලැබෙන එක එක සිත්. ඊළඟට ජවනයේ වශයෙන් ලැබෙන්නේ එක සිතක් හත්වරක්. ඒ නිසා වීති සිතක් හැටියට ගන්න විට එකයි ගන්න. මේ හත්වර වරක් ලැබෙනකොට ඒ චිත්තෝත්පාද වශයෙන් එක සිතක් හත්වරක් උපදිනවා. මේ වීති සිත වශයෙන් ගන්න ජවන එකක්. ඊළඟට තදාරම්මන වශයෙන් උපදනා සිතක් තිබෙනවා. ඒ තදාරම්මන වාර දෙකක් දක්වනවා. ඒ කියන්නේ තදාරම්මන චිත්තෝත්පාද දෙකක් උපදිනවා. නමුත් එක සිතක් දෙවරක් උපදින්නේ. ඒකට වීති සිතේ කියේ එහෙමයි. ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා සිතක් බැගින්ගෙන පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්පීරණ, වොත්තපන, ජවන, තදාරම්. ඒ තමයි වීති සිත 7. චිත්තුප්පාදා චතුද්දස්ස. චිත්තෝත්පාද දක්වනවා 14ක්. චිත්තුප්පාදා චතුද්දස්ස. චිත්තෝත්පාද 14ක්. ඒ පංචද්වාරා වජ්ජනය එක චිත්තෝත්පාදයක්. චක්කු විඥානය එක චිත්තෝත්පාදයක්. සම්පටිච්ඡන එක චිත්තෝත්පාදයක්. සම්පීරණය එක චිත්තෝත්පාදයක්. වොත්තපනය එක චිත්තෝත්පාදයක්. ඊළඟට ජවනය චිත්තෝත්පාද 7ක් දක්වනවා. ඒ කියන්නේ ජවන් සිත් 7ක් උපදිනවනේ. එක සිතක් 7 වරක්. චිත්තෝත්පාද 7යි. ඊළඟට තදාරම්මණය චිත්තෝත්පාද වශයෙන් දෙකක් ලැබෙනවා. එහෙම ගත්තම කීයක්ද ඔක්කොම 14ක් වෙනවා. චිත්තෝත්පාද
14. පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන එතන 5යි, ජවන් 7 12යි, තදාරම්මන 2 14යි. එයයි චිත්තෝත්පාද 14යි. එතකොට මේ චිත්ත වීතියේ වීතිසිත 7ක් තිබෙනවා. චිත්තෝත්පාද වශයෙන් 14ක්. එහෙම ඒ වීතියක ලැබෙන මේ වැඩිම සිත් ගණනයි දෙන්නේ. එහෙම ගත්තම පංචද්වාරයෙන් ලැබෙන සිත් සියල්ලම චතු පඤ්ඤාස 54ක් සිත්. ඒ තමයි කාමාවචර සිත් 54. චතු පඤ්ඤාස විත්තාරා විස්තර වශයෙන් 54ක් සිත් පංචද්වාරයේ අතාරහන්. ඒ පංචද්වාරයේ සුදුසු පරිදි ඒ විදිහට ලැබෙනවා. ඒ කියන්නේ පංචද්වාරයේ සුදුසු පරිදි වීති සිත් 7ක්ද චිත්තෝත්පාද 14ක්ද විස්තර වශයෙන් සියලුම සිත් 54ක්ද කියා ඒ පංචද්වාරයේ ලැබෙන චිත්ත වීති ප්‍රවෘත්තිය දත යුතුයි. ආයනෙත් පංචද්වාරයේ වීති චිත්ත පවත්ති ණය. මේ වනාහි පංචද්වාරයේ වීති චිත්තයන්ගේ ප්‍රවෘත්තිය පිළිබඳ වූ ක්‍රමයයි. වීති චිත්ත පවත්ති ණය. වීති සිත් වල පැවැත්ම පිළිබඳ වූ ක්‍රමය එයයි. එතකොට මේ වීතිසිත පංචද්වාරික වීතිසිත ගැන කතා කරන විට දතයුතු කරුණු මොනවාද? දැන් අපි ආරම්භණය ගැන සලකනවා නම් ඒ පංචද්වාරිකව ලැබෙන ආරම්භණය ගැන තේරුම් ගත යුතු ප්‍රධාන කාරණේ මොකද්ද? එය වර්තමාන ආරම්භණක් කියන්නේ. වර්තමාන දැන් පවත්න අතීත එකක්වත් අනාගත එකක්වත් අරමුණු කරන්නට බෑ පංචද්වාරික චිත්ත වීති වලින්. මේ පංචද්වාරික චිත්ත වීති වලට අරමුණු වන්නේ සුදුසු පරිදි වර්තමාන රූප ආරම්මණය, වර්තමාන ශබ්ද ආරම්මණය, වර්තමාන ගන්ධ ආරම්මණය, වර්තමාන රස ආරම්මණය, වර්තමාන පොට්ටබ්බ ආරම්මණය. මේ වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ආරම්මණයන් එල්බගෙන හට ගන්නා වූ සිත් වීති සිත් වශයෙන් තිබෙන්නේ 7යි, චිත්තෝත්පාද වශයෙන් 14යි, සියල්ලම එකතු කරගත් කල විස්තර වශයෙන් 54යි. ඒ චිත්ත වීති චිත්තානි සත්‍යව කීවේ ඒ වැඩිම සංඛ්‍යාවයි. දැන් සමහර ඒවායේ ඒ 7ක්ම ලැබෙන්නේ නැහැනේ. ඒ තදාරම්මණයෙන් කෙලවර වෙන චිත්ත වීති වලයි වීති චිත්තානි සත්‍යව කියන්නේ. තදාරම්මණයෙන් කෙලවර වන්නේ නැති ජවණයෙන් කෙලවර වෙනවා නම් එතන වීති සිත් තිබෙන්නේ 6යි. තදාරම්මන නැති නිසා. ඒ වගේම චිත්තෝත්පාද තිබෙන්නේ කීයද? 12යි. චිත්තෝත්පාද 12යි. තදාරම්මන 2 නැහැ. අනේ විදිහට ගන්නට ඕන. වොත්තපණයෙන් කෙලවර වෙන සිත් පිළිබඳව තිබෙන්නේ ඒ වීතිය ගන්නා විට ඒ ප්‍රස්තාර කිරීමේදී අරමුණ පිළිබඳව කාල නිර්ණය දැක්වීම සඳහා ඒ ප්‍රස්තාරයට ඇතුළත් කරනවා චිත්තක්ෂණ 17ක. දවොත්තපණයෙන් කෙලවර වන චිත්ත වීතිය වුණා. භව අතීත භවාංග ඊයේ ඉඳලාද 4 ඉඳලා දක්වන්නේ නේ. අතීත භවාංග 2ක් හෝ 3ක් ගත වන්නේ මහන්තාරම්මණය. පරිත්තාරම්මණයට අතීත භවාංග 4 සිට 9 දක්වා 4 සිට. අපි ගන්න 4 ඉන්නේ. ඒ 4ක් ගතකොට ප්‍රසාදයට යොමු වන රූපාරම්මණී එල්බගෙන පංචද්වාරා වජ්ජනය උපදින්නට කාලය එනකොට භවාංග සිත්ම කීයක්ද? 6ක් ගත වෙනවා. චිත්තක්ෂණ 4ක් අතීත භවාංග වෙලා භවාංග චලනයේ ඊළඟට භවාංග උපච්ඡේදයේ ඊළඟට පංචද්වාරා වජ්ජනය ඊළඟට ලැබෙනවා. ඉතින් එහෙම ගත්තම ඒ ඉක්ම ගිය කාලය චිත්තක්ෂණ ගණන 4 නම් ප්‍රසාදෙහි ගැටෙනු තැන් පටන් ඒ ඉදිරියට පවත්නා කාලය වන්නේ චිත්තක්ෂණ 13යි. ගැටෙනු තැන් පටන් ඉදිරියට. ඒ චිත්තක්ෂණ 13ම ප්‍රස්තාර කරනවා. ඒ මේ රූපයට අයත් ආයු කාලයේ ගෙවන්නේ මෙතෙන්දී කියන එක දැක්වීමට. ඒ 17 ප්‍රස්තාර කළා. ඒ 17න් සමහරක් අන්තිමට එන සමහරක් මොනවද? භවංග සිත්. භවංග සිත් ලැබෙන්නේ. දැන් අපි ගනිමු වොත්තපණිය දක්වන. වොත්තපණියෙන් කෙලවර වෙන චිත්ත වීති වලදී
වොත්තපන සිත දෙවරක් හෝ තුන්වරක් උපදිනවා කියවනේ. චිත්තක්ෂණ 4ක් ගත කරලා ద్వාරෙහි ගැටෙන අරමුණෙහි එල්බගෙන ඇතිවන්නා වූ චිත්ත වීතිෙහි සම්පදිච්ඡනයට අනතුරුව සම්පීරණය ඉපද ඊළඟට වොත්තපනය අපි තුන්වරක් ප්‍රස්තාර කරනවා. තුන්වරක්. ඊළඟට ඉතිරි වෙන චිත්තක්ෂණ 17න් ඉතිරි වෙන සියල්ලම පුරවන්නේ මොනවෙන්ද? භවාංග වලින්. ඒ භවාංග වීති සිද්ධ නැහැ. ඒ භවාංග වීතියේ සිත් නෙවෙයි. එනිසා ඒවා ගැන නෙවෙයිනේ කතා කරන්නේ. දැන් වොත්තපන වාරේ කියලා කිව්වේ. වොත්තපණයෙන් කෙලවර වන චිත්ත වීතියනේ. වොත්තපණයෙන් කෙලවර වන චිත්ත වීතිය. චිත්ත වීතිය කෙලවර වන්නේ වොත්තපණයෙන් වුණා. ඒ චිත්ත වීතියට අරමුණ වශයෙන් ලැබුණු රූපාරම්මණය ගනිමු. ඒ රූපාරම්මණය කෙලවර වන්නේ වොත්තපන තුන්වනි වොත්තපණයෙන් නෙවෙයි. තව යහදී ඉදිරියට ආයු කාලයේ ඉතිරිව තිබෙනවා. ඒ ආයු කාලය තමයි සම්පූර්ණ කරන්නේ භවාංගයන්. මේ භවාංගයන්ගෙන් සම්පූර්ණ කළා. ඒ භවාංග සිත්වල අරමුණ වන්නේ නැහැ මේ රූපාරම්මණය. ඒ නිසා ඒ භවාංග සිත් වීතියට ඇතුළත් නැහැ. වීති සිත් නෙවෙයි. තේරුණා නේද? ඒ වීති සිත්තේ කියන්නේ භවාංගය නොවන භවාංගය හැර ඉතිරි සිත් වීති සිත් වන්නේ. භවාංග සිත් වීති මුක්තයි. ඒ නිසායි පටිසන්ධි භවාංග චුති කියන මේ කෘත්‍යවත් සිත් ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා විට ඒවා ద్వාර විමුක්තද වීති මුක්තද වන බව අප ඉගෙනගෙන තිබෙනවා. ඒවා ద్వාර විමුක්තයි. ඒවා දැන් ඒ එක එකක් ගැන කතා කරන විට භවාංග සිත් ඒ භවාංග සිත් ద్వාරයක් ගැන කියන්නේ නැහැ. භවාංගයේ ద్వාරයක් වෙනවා. භවාංගය ඒ භවංග උපච්ඡේද සිත මනෝද්වාරය කියලා ගන්නවා. සාවජ්ජනං භවංගන්තු මනෝද්වාරං කිවිච්ඡති කියලා එහෙම එන්නේ. ඒ භවංග උපච්ඡේද සිත ඊට පසුවෙන් ලැබෙන්නේ මනෝද්වාර අවජ්ජනය. ඒ මනෝද්වාරය කියලා ගන්නවා භවංගය. එහෙම නැත්නම් ඒක ద్వාරික සිතක් නෙවෙයි. ద్వාරයක ලැබෙන සිතක් නෙවෙයි. ඒ නිසා ඒ පටිසන්ධි වශයෙන් භවාංග වශයෙන් චුති වශයෙන් උපදනා සිත් ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා විට ඒවා ద్వාර විමුක්තයි. ඒ වගේම වීති මුක්තයි. වීති සිත් නෙවෙයි. දැන් ඒවා අපි විස්තර වශයෙන් දැනගෙන තිබෙනවා. ඒ ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍යවත් සිත් අතුරෙන් සමහරක් ඒ කෘත්‍ය හැර වෙන කෘත්‍යයන්ද සිදු කරමින් උපදිනවා. අප එහෙම ඉගෙන ගන්නනේ කෘත්‍ය පහක් සිදු කරන සිත්යි කියලා. උපේක්ෂා සහගත සම්පීරණ සිත් දෙක, පටිසන්ධි භවාංග චුති, සම්පීරණ තදාරම්මන කියන කෘත්‍ය පහක් සිදු කරනවා කියලා ඉගෙන ගන්න. එයින් අපි ඒ එක උපේක්ෂා සහගත සම්පීරණ සිතක් ගැන කතා කරනවා නම් එය ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණා නම් අපි ගනිමු දුර්ගති අහේතුක ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණු සිතක්. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීරණ. ඒ ප්‍රතිසන්ධි සිතෙන් ලැබුණා නම් අනතුරුව භවාංග වශයෙන් ලැබෙනවා. අන්තිමේදී චුති වශයෙන්ද ලැබෙනවා. ඒ ප්‍රතිසන්ධි භවාංග චුති වශයෙන් ඒ කෘත්‍යයන් සිදු කරමින් ඒ උපේක්ෂා සහගත සම්පීරණ සිත ලැබෙන විට එය ద్వාර විමුක්තයි වීති මුක්තයි. ඒ සිතම ඒ උපේක්ෂා සහගත සම්පීරණ සිත ඒ සිත ප්‍රතිසන්ධි සිත වශයෙන් ලැබුණු කෙනෙකුටම චිත්ත වීතියක සම්පීරණ කෘත්‍යයෙන් උපදිනවා. එතකොට ద్వාරිකයි ඒ වගේම වීතියට ඇතුළත් සම්පීරණ කෘත්‍යය සිදුවන්නේ ద్వාරයකනේ. ඒ වගේම චිත්ත වීතියක. තේරෙනවනේ? ඊළඟට ඒ සිතම තදාරම්මන කෘත්‍යයෙන් උපදිනවා නම් ඒ තරම් අතිමහන්තාරම්මනයක් ලැබුණු කවිදී චක්සුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක සම්පීරණ කෘත්‍යයෙන් ඉපදුණු ඒ සිත ඒ අකුසල විපාක සම්පීරණ සිත උනේ නම් අනිෂ්ඨාරම්මණයක එල්බගෙන හට ගන්නා තදාරම්මන කෘත්‍යයෙන්ද ඒ සම්පීරණ සිත උපදිනවා. තදාරම්මන කෘත්‍යවත්
එතකොට මේ සම්තිරණ වශයෙන් ඉපදීමත් තදාරම්මන වශයෙන් ඉපදීමත් ద్వාරයකයි වන්නේ. ඒ නිසා ඒක ద్వාරිකයි. ద్వාරික වීම හේතු කොටගෙනම එය වීතියකටයි ඇතුළත් වන්නේ. වීතියට ඇතුළත් වීති මුක්ත නෙවේ. වීති සිතක්. වීති මුක්ත සිත් තිබෙන්නේ කීයද? ඒකාන්ත වීති මුක්ත සිත්යයි කියන්නට තිබෙන්නේ ඒකාන්ත වීති මුක්ත සිත්. කීයද? ඒකාන්ත වීති මුක්ත සිත් තිබෙන්නේ 9යි. 9. වීති සිතේ නිසා කීයක් කියලාද ගන්නෙ? සිත් වෙන වෙනම ගත්තම 80ක් තිබෙනවා. ඒ කියන්නේ සිත් 89. 80ක්ම වීති සිත්. 9ක් පමණයි ඒකාන්ත වීති මුක්තව ලැබෙන බැවින් වීති මුක්ත සිත් කියන්නේ. ඒ 80 වෙනුත් 10ක් තිබෙනවා. 10ක් තිබෙනවා වීති මුක්තවද ලැබෙන. ඒ 10 තමයි කාම විපාක 10. මහා විපාක 8යි සම්තිරණ උපේක්ෂා සම්තිරණ සිත් 2යි. මෙන්න ඒ කරුණු මේ චිත්ත වීති පිළිබඳව ආදාරණ කෙනෙකු තමන් කලින් දැනගත්ත ඒ කරුණුද මේ තැන්වලට යොදා ගන්නට පුළුවන්කම තමන්ට තිබෙන්නට ඕන. ඒ නිසා මේ කරුණු ටික ඒ වීති චිත්තානි සත්තේව චිත්තුප්පාදා චතුද්දස චතු පඤ්ඤාස විත්තාරා පංචද්වාරේ අතාරා. අනේ ඒ විදිහට පංචද්වාරෙහි ඒ චිත්ත වීති පිළිබඳ කතාව දත යුතුයි. වීති සිත් 7යි චිත්තෝත්පාද 14යි විස්තර වශයෙන් සියල්ලම 54ක් සිත්. අයමෙත්ත පංචද්වාරයේ වීති චිත්තක් පවතින අය. මේ වනායි මෙහි පංචද්වාරයෙහි වීති සිද්ධි පැවැත්ම පිළිබඳ වූ ක්‍රමයයි. ඒකට මනෝද්වාරයෙහි වීති පිළිබඳව කතා කරන විට ඒ ආරම්මන භේදය අතිමහන්ත මහන්ත පරිත්ත අතිපරිත්ත කියලා නෙවෙයි එන්නේ විභූත අවිභූත කියලා. විභූත අවිභූත ඒ මනෝද්වාරික වීති පිළිබඳව දත යුතු පළමු කාරණය තමයි ඒවා කාම ජවන වීති අර්පණා වීති කියලා. නැත්නම් කාම ජවන වීති අර්පණා ජවන වීති කියලා කොටස් දෙකකට බෙදෙනවා. කාම ජවන වීති කියන්නේ කාමාවචර ජවන් 29 ලැබෙන චිත්ත වීති. යම් චිත්ත වීති වල කාම ජවන් 29 අතුරෙන් යම් කිසි සිතක් ජවන කෘත්‍යයෙන් ලැබේ නම් ඒ චිත්ත වීතිය කාම ජවන වීතියක්. යම් චිත්ත වීතියක අර්පණා ජවන් 26 අතුරෙන් යම් සිතක් ඒ ජවන කෘත්‍යයෙන් ලැබේ නම් ඒ චිත්ත වීතිය අර්පණා ජවන වීතියක්. අනේ එහෙම ඒ මනෝද්වාර වීති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කාම ජවන වීතිය අර්පණා ජවන වීතිය කියලා. අපිට දෙවදෑරුම්. ඒ අරමුණත් ඒ වගේම දෙවදෑරුම් වෙනවා විභූතාරම්මණයයි අවිභූතාරම්මණය. විභූතාරම්මණය කියන්නේ ප්‍රකට අරමුණ. අවිභූතාරම්මණය කියන්නේ අප්‍රකට අරමුණ කියන්නේ. ප්‍රකට අප්‍රකට. ඒ අවිභූතාරම්මණය කියන එකේ අප්‍රකටත්වය කියන්නේ ඒවා අර විභූතාරම්මණයෙන් මේ ඊට වැඩි ආයු කාලයක් ඇති රූප නොවන බැවින් ඒ රූප නොවන වෙනත් ඒවා වන බැවින් ඒවා අවිභූතේ කියන්නේ. දැන් රූප සියල්ලම 28ක් වුණාට ඒ 28ටම ඇති ආයු කාලය චිත්තක්ෂණ 17ම නෙවෙයි. චිත්තක්ෂණ 17ක් නැති රූපත් තිබෙනවා 6ක්. අපි ඒක දැනගෙන තිබෙනවානේ. රූප 28 අතුරෙන් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන විඤ්ඤාති රූප දෙකට අයත් තිබෙන්නේ අයත් වන්නේ උපාද පිටි භංග කියන ක්ෂණ තුනකින් යුක් එක චිත්තක්ෂණයක කාලය.
කාය විඤ්ඤාතියට අයත් වන්නේ එම චිත්තක්ෂණයක කාලය, වචී විඤ්ඤාතියට අයත් වන්නේ එම චිත්තක්ෂණයේ අයත් කාලය. එතකොට එක චිත්තක්ෂණයක ආයු කාලයක් ප්‍රගත නිරුද්ධ වෙනවා. ඒ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන දේ. ඊටත් වඩා අඩු ආයු කාලයක් ඇති රූප තුනක් තමයි උපචය, සම්තති, අනිච්චතා කියන රූප තුන. උපචය, සම්තති, අනිච්චතා. ඒවට ලක්ෂණ රූප හතරක් තියෙනවා. උපචය, සම්තති, ජරතා, අනිච්චතා කියලා. එයින් උපචය කියන්නේ එක කුඩා චිත්තක්ෂණයක කාලයක්. ඒ උපචය කාලය. ඊළඟට ඒ උපචය රූපයේ කාලය, සම්තති රූපයේ කාලයත් එක කුඩා ක්ෂණයක කාලයක්. අනිච්චතා රූපයත් එක කුඩා ක්ෂණයක කාලයක්. ඉතින් ඒ අනිත් ජරතා රූපය කියන එකට තියෙන්නේ කුඩා ක්ෂණ 49ක කාලයක්. දැන් එහෙම රූප පිළිබඳව කතා කරන විට ඒවා අවිභූතාරම්මන ගොඩටයි වැටෙන්නේ. විභූතාරම්මනේ කියන්නේ ඒ දෙවිසි රූපය. ඒ කියන ලද හය අර ඉතිරි රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී වශයෙන් තිබෙන මේ රූප හයට ඇතුළත් නොවන අනිත් රූප. ඒවා 22කට තිබෙනවා ආයුෂ වශයෙන් චිත්තක්ෂණ 17ක කාලයක්. අනේ ඒ රූප යම් චිත්ත වීතියකට අරමුණ වශයෙන් ලැබෙන විට ඒවා යම් කිසි ආයු කාලයක් ගත කරලයි ඒ චිත්ත වීතියේ අරමුණ බවට පැමිණෙන්නේ. නැත්නම් ద్వාරයට පැමිණෙන්නේ. ద్వාරයට යොමු වන්නේ ඒ රූපයට අයත් ආයු කාලයෙන් යම් කිසි කාලයක් ගත කොට. ඒ නිසානේ මේ ඉපද එක චිත්තක්ෂණයක්වත් ගත කොට ප්‍රසාදෙහි හෝ ద్వාරෙහි ගැටෙනවා මිසක එහෙම නැතිව ඉපදීමත් එක්කම ద్వාරෙහි ගැටෙන රූප නැtei කියලා කියන්නේ. ඒ මොකද රූපය බලවත් වන්නේ ඒ රූපෙහි පිටි කාලය. රූපේ උත්පාදය ඒ තරම් බලවත් එකක් හැටියට දක්වන්නේ නැහැ. සිත තමයි උපතෙහිදී බලවත්. පිටි භංග කියන දෙකේදී ඒක දුර්වලයි. පිටිය කියන්නේ පහතට වැටෙන්න යන තරමේ අවස්ථාව. සිත පිළිබඳව ගන්න විට පිටි කියන්නේ. රූපය එහෙම නෙවෙයි. රූපයේ පිටිය තමයි බලවත් කාලය. ඒ උපාදයේ දුර්වලයි. ඒ නිසා උපදීමත් එක්කම රූපය ඒ ద్వාරයක ගැටෙන්නේ නැහැ. යටත් පිරිසෙහි එක චිත්තක්ෂණයක්වත් ගත කර තිබෙන්නට ඕන. එහෙම අපි ඉගෙන ගන්නනේ. දැන් මෙතන ඒ මේ විභූතාරම්මණය කියන්නේ වර්තමාන දෙවිසි රූපය අතුරෙන් යම් කිසිවක් ඊට අයත් ආවශ්‍යයෙන් එක චිත්තක්ෂණයක් ගත කොට. ඒ කියන්නේ අතීත භවාංග එකක් ගියාට පස්සේ ඒ දෙවෙනි ක්ෂණයේදී එය මේ මනෝද්වාරෙහි ගැටෙනවා. එහෙම ගැටුනම මනෝද්වාරය සැලෙනවා. ඒ භවාංග උපච්ඡේදය සිදුවී. ඒ කියන්නේ මනෝද්වාරය කියන්නේ භවාංගය සැලෙවි. භවාංග උපච්ඡේදයේදී ඒ වර්තමාන රූපාරම්මණයෙහි එල්බගෙන මනෝද්වාරා වජ්ජන සිත උපදින. මනෝද්වාරා වජ්ජ. ඊළඟට ජවනය ලැබෙනවා. ජවන් 7ක්. දැන් ඉපද එක චිත්තක්ෂණයක් නම් ගත කළා. දෙවෙනි චිත්තක්ෂණයේදී ద్వාරෙහි ගැටෙනවා. තුන්වෙනි චිත්තක්ෂණයේදී භවංග උපච්ඡේදය වුණා. හතරවෙනි චිත්තක්ෂණයේදී මනෝද්වාරා වජ්ජනය ඇති. ඊට අනුතුරුව ජවන් 7ක් ලැබෙන විට චිත්තක්ෂණ 11ක් ගත වෙනවා. තවත් අවශ්‍ය ඉදිරියට තියෙනවා. දැන් ඒ චිත්ත වීතිෙහි
මේ රූපාරම්මණෙහි එල්බගෙන තදාරම්මන ප්‍රත්‍යයෙන් එකසිතක් දෙවරක් එතකොට චිත්තක්ෂණ 13ක් ගත. තවත් ඒ රූපයට අවශ්‍ය තිබෙනවා චිත්තක්ෂණ 4ක අවශ්‍ය. නමුත් ඒ චිත්තක්ෂණ 4ක අවශ්‍ය දැක්වීම කරන්නේ කෙසේද? මේ චිත්ත වීතිය ප්‍රස්තාරයේදී භවාංග 4ක් දක්වනවා. වීතිය කෙලවර වන්නේ තදාරම්මණය. තදාරම්මණය ගත වුණාට තදාරම්මණය ඉපද නැති වුණාට පසු ඒ තදාරම්මණයටත් අරමුණ වූ රූපාරම්මණය තවත් පවතිනවා. ඒ ආයු කාලයේ ගෙවිලා නැහැ, අවසන් වෙලා නැහැ. ඒ නිසා ඒ ආයු කාලය තව චිත්තක්ෂණ 4ක් පවතින බැවින් භවාංග 4ක් ප්‍රස්තාර කොට දක්වනවා. ඒ නමුත් චිත්ත වීතිය අවසන් වූයේ තදාරම්මණය. ඒ තදාරම්මණයන් ඇතිව ලැබෙන ඒ චිත්ත වීතියට අරමුණ වන රූපාරම්මණය වේවා, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය අර දෙවිසි රූපයන් අතුරෙන් යම් කිසිවක් වෙතෝ. ඒකට කියනවා විභූතාරම්මණය. ඒ විදිහට ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ ඒ දෙවිසි රූපයන් අතුරෙන් එකක් නම් එවිට තදාරම්මන දෙක ඉපදලා තව චිත්තක්ෂණ 3ක් උපදින්නට තරම් කාලයක් ඊට අවශ්‍යයි. ඒ අවශ්‍යද පුරවන්නේ භවාංග සිත් 3කින්. ඉපද චිත්තක්ෂණ 3ක් ගත කොට මනෝද්වාරෙහි ගැටෙනු ඒ අරමුණෙහි එල්බගෙන සිත් පේලිය පැවත තදාරම්මන දෙකකුත් ඉපදුනාට පසු තවත් චිත්තක්ෂණ දෙකක ආයු කාලයක් ඒ අරමුණට ඉතිරිව තිබෙනවා. ඒ ආයු කාලය දක්වනවා භවාංගවල. ඊළඟට තදා අතීත භවාංග 4ක් ගත කොට ద్వාරෙහි මනෝද්වාරෙහි ගැටෙන ඒ ආරම්මණය ගැටි ඉතින් 4ක් යම් චිත්තක්ෂණ 13ක කාලයක් ශේෂව තිබියදී. එකොට ඒ භවාංග චලන උපච්ඡේද මනෝද්වාර වජ්ජන ජවන් 7 තදාරම්මන 2 එහෙත් තව භවාංගයකට ඉතිරි කාලය ඉතිරි වෙනවා. භවාංගයෙන් මේ ආයු කාලය දැක්වීම සම්පූර්ණ කරගන්න. ඊළඟට චිත්තක්ෂණ 5ක් අතීත භවාංග 5ක් ගත කරනවා. මනෝද්වාරයට යොමු වන ඒ අරමුණෙහි එල්බගෙන ඒ සිත් ඉපදීමේදී කියන්නේ 5ක් ගත කළා නම් චිත්තක්ෂණ 12කට ආයුෂ ඉතිරිව තිබියදී. එදින් චලනයේ උපච්ඡේදය මනෝද්වාර වජ්ජනය ජවන් 7 තදාරම්මන 2 එතත් දෙවෙනි තදාරම්මණය වන්නේ 17 වෙනි චිත්තක්ෂණ. ඒ දෙවෙනි තදාරම්මණයෙන් රම්මණී භංගයක් සමග ඒ අරමුණ වූ ඒ දෙවිසි රූපයන් අතුරෙන් යම් කිසිවක් නම් එය ද නිරුද්ධ වෙනවා. අන්න ඒ විදිහට අතීත භවාංග 1ක් 2ක් 3ක් 4ක් 5ක් කියන මෙහිම කාලයක් ගතකොට තදාරම්මන දෙකක් ඉපදීමට ආයුෂ ශේෂ ප්‍රතිවියදී. ඒ කියන්නේ තදාරම්මන දෙකකින් පස්සේ තව ඉදිරියට අවශ්‍ය තියෙනවා. අන්තිමට තමයි අර චිත්තක්ෂණ 5ක් අතීත භවාංග 5ක් ගත කළ ඒ රූපාදී ආරම්මණය තමයි තදාරම්මන දෙකක් ඉපදීම සමගම ඊට අයත් ආයු කාලය අවසන් කරන්නේ. අන්න ඒ දක්වා ඒ චිත්ත වීති ය පෙන්නනවා විභූතාරම්මණය. එහෙම මනෝද්වාරයෙහි වර්තමාන දෙවිසි රූපයන් අරමුණු කොට උපදනා වූ විභූතාරම්මන චිත්ත වීති දක්වනවා 5ක්. නේ විභූතාරම්මන චිත්ත වීති 5ක් දක්වනවා. ඒවා ඒ විභූතාරම්මන චිත්ත වීති 5ක්. ඊළඟට එනවා අවිභූතාරම්මන චිත්ත. ඒකට විභූතාරම්මන චිත්ත වීතිය
තදාරම්මණයෙන් කෙලවර වන චිත්ත වීතියක් කියලා මතක තබා. හරියට පංචද්වාරයේදී අතිමහන්තා රම්මණය මෙන් තදාරම්මන වාරයේ මෙන් තදාරම්මණයෙන් කෙලවර වන චිත්ත වීතියකුයි මනෝද්වාරයේ විභූතාරම්මන චිත්ත වීතිය. එහෙම විභූතාරම්මන චිත්ත වීති තිබෙනවා පහ. ඊළඟට අවිභූතාරම්මන චිත්ත වීතිය. අවිභූතාරම්මන චිත්ත වීතියේ කියේ ඒ අවිභූතාරම්මණයේ කියේ අප්‍රකට අරමුණයි කියන එක. ඒ කියේ එහි අර දැන් ඒ තදාරම්මණයෙන් කෙලවර වන චිත්ත වීති විභූතාරම්මන වීති වශයෙන් පහක් දැක්ුවා. ඒවා අතීත භවාංග 1 2 3 4 5 දක්වා ගත කොට මනෝද්වාරෙහි ගැටෙන අරමුණු. ඒ අරමුණු වල ඉබගෙන ජවනයන්ට අනුතුරුව සදාරම්මන දෙකකුත් ඇතිවන්නට පුළුවන්. එහෙම ඇති වෙන චිත්ත වීති ඒවා. ඒවයි විභූතාරම්මන චිත්ත වීති. දැන් ඒ රූපම අපි ගනිමු වර්තමාන දෙවිසි රූපය. ඒ වර්තමාන දෙවිසි රූපයන්ගෙන් යම් කිසිවක් චිත්තක්ෂණ 6ක් ගත කරනවා. චිත්තක්ෂණ 6ක් ගත කරලා ඉන්පසු ద్వාරෙහි මනෝද්වාරෙහි ගැටෙනවා. එතකොට 7 වෙනි ක්ෂණෙහිදී මනෝද්වාරෙහි ගැටෙනවා. එතන භවංග චලනය වෙනවා. 8 වෙනි එක භවංග උපච්ඡේදය. ඊළඟට මනෝද්වාර වජ්ජනය 9. ජවනය 7 වරක් උපදිනවා. එවිට චිත්තක්ෂණ 16ක් පිරෙනවා. තදාරම්මන දෙකක් ඇතිවන්නට තරම් කාලයක් නැහැ. ඒ නිසා ඒ 17 වෙනි ක්ෂණය භවාංගයේ කිනි පුරවන්නේ. ඒ කියන්නේ එහි එල්බගෙන තදාරම්මන උපදින්නට කාලයක් නැහැ. ජවනයේ වීතිය අවසන් වෙනවා. නමුත් ඒ රූපයට අයත් ආවි කාලය තව එක චිත්තක්ෂණයක් ඉතිරිව තිබෙනවා. ඒ කාලයේදී මොකක්ද වන්නේ? සිත භවංගයට වැටෙන එකනේ. ඒකයි භවංගය දක්වන්නේ. ඒ පළමු භවංගයේ බිඳීමත් සමග ඒ ආරම්මණයක් බිඳෙනවා. ඒ ආරම්මණයක් නැති වෙනවා. අනේ විදිහට ඒක ජවනයෙන් කෙලවර වන් අර තදාරම්මන උපදීමට තරම් කාලයක් ඇතිව නෙවෙයි ద్వාරෙහි ගැටුනේ. අන්න ඒ නිසා ඒක අප්‍රකට අරමුණක්. ඉවේ තදාරම්මන ඉදීමට තරම් කාලයක් නැති අරමුණ. එබැවින් එය අවිභූතාරම්මන. ඊළඟට චිත්තක්ෂණ 7ක් ගත කරනවා. එන්න ඒක පළමුවෙනි අවිභූතාරම්මන චිත්තදී. ඊළඟට චිත්තක්ෂණ 7ක් ගත කරලා ద్వාරෙහි ගැටෙනවා නම් චිත්තක්ෂණ 7ක් ගත කරලා 10යි ඉතිරිව තිබෙන්නේ. චලන උපච්ඡේද දෙකට ගියාම 9ක් ගත වුණා. තව චිත්තක්ෂණ 7යි අවශ්‍ය වෙන්නේ යාත්මට. ඒ අතීත භාංග 7ක් ගියාම චලන අවස්ථාවේදී 8 වෙනි එක, උපච්ඡේදයේ 9, මනෝද්වාර වජ්ජනය 10. එතකොට ජවන 7 උපදින්නට කාලයක් තියෙනවා. ජවන් 7ක් උපදිනාම 7 වෙනි ජවනයේ භංගයත් සමග ඒ අරමුණ වශයෙන් ద్వාරෙහි ගැටුණු මනෝද්වාරෙහි ගැටුණු චිත්තක්ෂණ 17ක ආයුෂ ඇති ඒ රූපය බිඳෙනවා. නේ ඒ රූපයේ චිත්තක්ෂණ 17ක් නේ උපන් තැන්පතක්. ඒක බිඳෙනවා. ඒ කියන්නේ ජවනයෙන් කෙලවර වෙනවා. ඒ ජවනයේ භංගයත් 7 වෙනි ජවනයේ භංගයත් ඒ අරමුණේ භංගයත් එකම අවස්ථාවේදී වන්නේ. දෙකම නිරුද්ධ වන්නේ එක විට. ළඟට සිත භවංගයට වැටෙනවා. ඒකට චිත්තක්ෂණ 17 වෙනි චිත්තක්ෂණය වශයෙන් ගන්න කුමක්ද? 7 වෙනි ජවනය. ඒක ජවනයෙන් කෙලවර වෙන එක. ජවනය.
අර ඊට කලින් කිව්වේ ජවනියෙන් කෙලවර වෙන එකක්. නමුත් එක චිත්තක්ෂණයක ආයුෂයක් ඉතිරිව තිබුණා. එය පිරුණේ භවංගය. අනේ එහෙම අතීත භවංග 6ක් ගතකොට හෝ අතීත භවංග 7ක් ගතකොට හෝ මනෝද්වාරයට යොමු වන්නා වූ වර්තමාන දෙවිසි රූපය අතුරෙන් යම් කිසිවක් එල්බගෙන හත ගන්නා චිත්ත වීතිය දක්වන්නේ විභූතාරම්මන අවිභූතාරම්මන චිත්ත වීතිය. ඒකට කියනවා අවිභූතාරම්මන. එතකොට විභූතාරම්මන චිත්ත වීති පහක් දැක්වා වර්තමාන දෙවිසි රූපය අරමුණු කොට උපදනවා. වර්තමාන දෙවිසි රූපය අරමුණු කොට උපදනා අවිභූතාරම්මන චිත්ත වීති දෙකක් දක්වනවා. අවිභූතාරම්මන රෝඩේ අවිභූතාරම්මන චිත්ත වීති පිළිබඳව දත යුත්තේ ඒ සදාරම්මන ඉදීමට තරම් ආයු කාලයක් නැති ద్వාරෙහි මනෝද්වාරෙහි ගැටෙන ඉපද චිත්තක්ෂණයක් චිත්තක්ෂණ 6ක් හෝ චිත්තක්ෂණ 7ක් ගතකොට මනෝද්වාරයට යොමු වන්නා වූ ඒ වර්තමාන දෙවිසි රූපයන් අතුරෙන් යම් කිසිවක එල්බගෙන හට ගන්නා වූ මනෝද්වාරික චිත්ත වීතියයි අවිභූතාරම්මන චිත්ත වීතිය. එහෙම අවිභූතාරම්මන චිත්ත වීති දෙකක් තිබෙනවා. ඒ දෙකම එතකොට විභූතාරම්මන චිත්ත වීති පහක් අවිභූතාරම්මන චිත්ත වීති දෙකක් කියන මේ හතේම අරමුණ කුමක්ද? වර්තමාන දෙවිසි රූපය. අන්න ඒකයි මතක තියෙන්නේ. වර්තමාන දෙවිසි රූපය. ඉතින් දෙවිසි රූපය කියනකොට දෙවිස්සම එකවර අරමුණු කරන්නේ නැහැ නේ. යම් කිසි එකක් නේ අරමුණ වන්නේ. වර්තමාන දෙවිසි රූපය අතරින් යම් කිසිවක් එක චිත්ත වීතියක අරමුණ වන්නේ. ඒ විභූතාරම්මන චිත්ත වීති පහක් හා අවිභූතාරම්මන චිත්ත වීති දෙකක් ඒ උපදින්නේ වර්තමාන දෙවිසි රූපය අරමුණු කොට. එහෙම දැනගන්න. ඊළඟට එනවා තව විභූතාරම්මන චිත්ත වීතිය. මේ කියන ලද විභූතාරම්මන අවිභූතාරම්මන කියන ඒ චිත්ත වීති හතට අතිරේකව තවත් විභූතාරම්මන වීතියකුත් අවිභූතාරම්මන වීතියකුත් දක්වනවා. ඒ විභූතාරම්මන වීතිය වර්තමාන දෙවිසි රූපය අරමුණු කොට උපදනා එකක් නෙවෙයි. මේක ප්‍රධාන වශයෙන් මතක තිබෙන්නට. වර්තමාන දෙවිසි රූපේම අරමුණු කරන විභූතාරම්මන චිත්ත වීති පහක් ඉගෙන ගන්නනේ. ඊළඟට කියන මේ විභූතාරම්මන චිත්ත වීතිය ඒ වර්තමාන දෙවිසි රූපය අරමුණු කොට උපදින්නක් නෙවෙයි. ඒක පළමු කොට සිතා ගන්න. චිත්තක්ෂණ 17ක ආයුෂය නොලැබෙන අතීත අනාගත වර්තමාන කාලික කාමාවචර සිත් චෛතසික විඥප්ති රූප ලක්ෂණ රූප මේක හොඳට මතකයේ ඉන්න ඕනේ. දැන් මේ වාස චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැනේ. ඒක තේරෙනවනේ. ඒ මොකද දැන් කාමාවචර සිත්ය චෛතසිකය කියන විට අප දන්නවානේ සිතට චෛතසිකයට තියෙන්නේ එක චිත්තක්ෂණයක අවශ්‍යයි කියලා. එක සිතක අවශ්‍යයක් චිත්තක්ෂණයක් කියන්නේ. කුඩා චිත්තක්ෂණ නෙමෙයි. උපාදිත භංග කියන ක්ෂණ තුනකින් පරිමිත කාලය තමයි චිත්තක්ෂණය කියන්නේ. සිතක අවශ්‍ය එපමණයි. ඒක චිත්තක්ෂණය. එහෙම චිත්තක්ෂණ 17ක අවශ්‍ය තිබෙන්නේ මොනවද? රූපවල. ඒතර දෙවිසි රූපේ. දෙවිසි රූපයටයි චිත්තක්ෂණ 17ක අවශ්‍ය තිබෙන්නේ. අනිත් කිසිදු රූපයකට හෝ රූපයන්ගෙන් අන්‍ය වූ ධර්මයකට. ඒ කියන්නේ නාම ධර්ම. නාම ධර්ම වලට චිත්තචෛතසිකයන්ට ඒ තරම් අවශ්‍යයක් නැහැනේ. ඒ චිත්තක්ෂණ 17ක අවශ්‍ය තිබෙන ඒ රූප හැර අනිත් කිසිවකට චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැහැ.
ඒ විඤ්ඤාති රූපයන්ට තිබුණේ චිත්තක්ෂණ එකක අවශ්‍යයි. ඊටත් වැඩි අඩු ආයු කාලයකයි තිබුණේ උපචේ සම්පති අනිච්චතා කියන්නේ. ජරතා රූපයට නම් චිත්තක්ෂණ කුඩාක්ෂණ 49ක කාලයක්. කුඩාක්ෂණ. දැන් මේ කතා කරන මේ අප දැන් කතා කරන්නේ යම් චිත්ත වීතියක් ගැනද ඒ චිත්ත වීතියට අරමුණ වශයෙන් ලැබෙන්නේ චිත්තක්ෂණ 14ක චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැති ධර්ම. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කාලික කාමාවචර සිත් චෛතසික. දැන් කාමාවචර සිත්ය චෛතසිකේ කියන විට අතීතේ ඒවා තිබෙන්නට පුළුවන්. වර්තමානයේ ඒවා අනාගතේ. ඒ අතීත වර්තමාන අනාගත කාලික කාමාවචර සිත් හා චෛතසික. කාම චිත්ත චෛතසික. විඥාති රූප ලක්ෂණ රූප. ඒවත් මොනවාද? අතීත අනාගත වර්තමාන කාලික විඥාති රූප හා ලක්ෂණ රූප. අතීත අනාගත කාලික ඉතිරි දෙවිසි රූප. අතීත අනාගත වර්තමාන නෙවෙයි. අතීත අනාගත කාලික දෙවිසි රූපය. දෙවිසි රූපේ කිය අර චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන්නේ. ඒ චිත්තක්ෂණ 17ක ආයුෂයක් ලැබෙන රූප අතුරෙන් ඒ රූප මේ දෙවිස් 22 අතීතන අනාගත. දැන් ඒ අතීතනම් ඒ අතීත වූ රූපය පිළිබඳව අපිට කියත හැකියි දැන් ඒකට ආයත ආයු කාලෙ මෙච්චර ඉතිරි කියලා. නෑ ඒක ඉවරයි. ඒක ගත වී ගිය එක. අනාගත එකක් පිළිබඳව කියතේ තාම ඇති වෙලා නැහැ. ඒ ඇතිුණු නැති එකක් පිළිබඳව එහි තියෙන ආයු කාලයක් ගිය කාලයයි ඉතිරි කාලයයි තියෙන්න තැහැකිද? දැන් තාම හටගත්ත එකක් නෙවෙයිනේ අනාගත කාලය. දැන් ඒවත් අරමුණු කරමින් අපට සිත් උපදිනවානේ. නේ අපට සිත් උපදිනවා අතීත රූපාදී අරමුණු වල එල්බගෙනත් අනාගත රූපාදී අරමුණු වල එල්බගෙනත් ඒ අතීත රූපාදී අරමුණු වල එල්බගෙන හා අනාගත රූපාදී අරමුණු වල එල්බගෙන හට ගන්නා සිත් අප දන්නවා පංචද්වාරිකව නම් ලැබෙන්නේ නැහැ. පංචද්වාරිකව ලැබෙන්නට බෑ. පංචද්වාරිකව ලැබෙන්නේ වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ අරමුණු පහ පමණයි. එයින් අන්‍ය වූ කිසිවක් පංචද්වාරිකව ලැබෙන්නට බෑ. එනිසා මනෝද්වාරයට තමයි මහා රාශියක් අරමුණු ලැබෙන්නේ. ඒ ලැබෙන අරමුණු අතුරෙන් සමහරක් විභූතාරම්මනයි. සමහරක් අවිභූතාරම්මනයි. ඒ විභූතාරම්මනේ වන්නේද වර්තමාන ඒවා අරමුණු අවර්තමාන දෙවිසි රූපය අරමුණු කරමින් උපදනා විභූතාරම්මන වීති තමයි අපි පහත් කිව්වේ. වර්තමාන දෙවිසි රූප. එතකොට ඒ වර්තමාන රූප ඇතැම් විටක චක්සු ద్వාරයට යොමු වන රූපාරම්මණයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සෝතද්්වාරයට යොමු වන ශබ්දාරම්මණයක් වෙන්නට පුළුවන්. නමුත් ඒක මේ දැන් පෙන්වන්නේ මෙතන මේ කතා කරන්නේ ඒ චක්සු ద్వාරයට ලැබෙන වර්තමාන මේ රූපාරම්මණය ගැන නෙවෙයි. ඒ වර්තමාන රූපාරම්මණය වුවත් මනෝද්වාරයෙන් ගන්නට පුළුවන්. ඒ මනෝද්වාරයෙන් ගනු ලබන විට තමයි ඊට නම ලැබෙන්නේ විභූතාරම්මණය කියලා. ඒට අයත් ආයු කාලයෙන් ගත කළ ආයු කාලයක් ඉදිරියට තිබෙන ආයු කාලය තුලදී සදාරම්මනත් ඉපද චිත්ත වීති අවසන් වෙනවා නම් අන්න එහෙම අරමුණක් ගැන කතා කරන කොටයි විභූතාරම්මණය කියලා කියන්නේ. අවිභූතාරම්මණය කීවේ එහෙම සදාරම්මණය උපදින්නට තරම් ආයු කාලයක් නොපවත්නා වර්තමාන දෙවිසි රූපයන් අතුරෙන් යමක් මනෝද්වාරයට යොමු වී එහි එල්බගෙන හට ගන්නා වූ ජවනයෙන් කෙලවර වන්නා වූ චිත්ත වීතිය තමයි විභූතාරම්මන චිත්ත වීතිය. අවිභූතාරම්මන චිත්ත වීතිය කියන්නේ. එතකොට විභූතාරම්මන තදාරම්මනයන් ගෙනුත්
අවිභූතාරම්මණය ජවනයන්ගෙන කෙලවර වත්. එහෙම කියලා ඊළඟට දක්වන විභූතාරම්මන චිත්ත වීතියට ඇතුළත් කරන අරමුණු අර කලින් කී විභූතාරම්මන චිත්ත වීති පිළිබඳව දැක්වූ අරමුණුම නෙවේ. ඒ බව පේනවා චිත්තක්ෂණ 17ක ආයුෂය නොලැබෙන අතීත අනාගත වර්තමාන කාලික කාමාවචර සිත. මේ කාමාවචර සිතක් අතීතයේ ඇති වුණා නම් ඒ ඇති වුණු කාලය තුලදී ඒකට අයත් තිබුණු ආයුෂය කීයද? එක චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණය ගතකොට ඒක ගත වුණා. ගියා. අනාගතයේ උපදනා වූ ඒවා වෙතොත් ඒ උපදින එකක් නම් ඉපදුණු තැන් පටන් පවතින එක චිත්තක්ෂණයක්. නමුත් ඒකට තාම පහළ නුණු බැරි. එහි ආයුෂය පිරිසිඳ දැන් පෙන්වන්නට බෑ. මෙච්චර ආයුෂයක් ඉතිරිව තිබෙනවායි කියලා. ඒක පෙන්වන්නට මේක අනාගත. වර්තමාන කාලිකයේ කියන එකට නම් තිබෙනවා ආයුෂ. ඒ කියන්නේ වර්තමාන නම් ඒකට ආයත ආයු කාලය එක චිත්තක්ෂණයක්. ඒක චිත්තක්ෂණ. එහෙම මේ චිත්තක්ෂණ 17ක ආයුෂය නොලැබෙන අතීත අනාගත වර්තමාන කාලික කාමාවචර සිත්. කාමාවචර සිත් කීයක් තියෙනවද? 57ක්. ඒ චෛතසික ඒ කාමාවචර සිත්හි යෙදෙන චෛතසික. ඒ කාමාවචර සිත්හි යෙදෙන චෛතසික කීයද? 52ක්. ඊළඟට විඤ්ඤාප්ති රූප කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන මේවා. අතීත වර්තමාන අනාගත. දැන් තේරුණානේ. දැන් කාය විඤ්ඤාප්ති රූපයි කියන්නේ ඒවා අතීත ඒවා ගැන අපට හිතතේ. වර්තමාන ඒවා අපට පේනවා. වර්තමාන දැන් මේ පින්වතුන් මා කතා කරන විට ඒ කතා කිරීම සඳහා ඒ කතා කිරීමේ ක්‍රියාව ඉපදවීම සඳහා සිතක් ඇති වෙනවා. සිත් ඇති වෙනවා. සිත නැතිව මේ කතා කිරීම වන්නේ නැහැ. නමුත් ඒ මා අදහස් කරන දේවල් කියන්නේ මේ කියන්නට යන දේවල් තිබෙනවා. ඒ කියන දේවල් කීමට මේ ශරීරයේ පිළිබඳව වූ ස්ථාන කරන කියන ඒවා ක්‍රියා කරන්නට ඒ ශබ්ද ඒ තැන් ශබ්ද උපදිනකොට ඒ බලාපොරොත්තු වන අපේක්ෂිත වචන ආදිය කියවීමට කියවෙන්නට උවමනා කරන ශබ්දයි නිකුත් කරන්න නිකුත් වන්නට ඕන. ඒ සඳහා කාය විඤ්ඤාතියේද උපකාරය ලැබෙනවා. ශබ්දයේ පිළිබඳව නම් උපකාරය වාග් විඤ්ඤාතියෙන් ලැබෙනවා. කාය විඤ්ඤාතිය නිසා සිදුවන්නේ කට ඇරෙනවා. කට වැහෙනවා. අපි කටයි කියලා ගන්න රූප ඒ ඇරෙන එක වැහෙන එක ඒ තන්වල ඒ තොල් දිව ආදී මේවා ගැටෙන එක ඒවා අයත් වන්නේ කාය විඤ්ඤාතියට. කාය විඤ්ඤාතිය නිසා ඒ ක්‍රියාවන් සිදුවන්නේ. වාග් විඤ්ඤාතිය නිසා වන්නේ කුමක්ද? මේ ශබ්දය මේ අදහස ප්‍රකාශ වන පරිදි ඌ ශබ්දයක් බවට හරවන්නේ වාග් විඤ්ඤාතිය. එනිසා ඒ වාග් විඤ්ඤාතිය කාය විඤ්ඤාතිය කියන මේවා අපේ ඇහැට පෙනෙන ඒවා නෙවෙයි. කාය විඤ්ඤාතිය කියන එක ඇහැට පෙනෙන්නේ නැහැ. වාග් විඤ්ඤාතිය කියන එක ඇහැට පෙනෙන්නේ නැහැ. කනට ඇහෙන්නෙත් නැහැ. නැහැට දැනෙන්නෙත් නැහැ. දිවෙහි ගැටෙන්නෙත් නැහැ. කයෙහි ගැටෙන්නෙත් නැහැ. ඒ කාය විඤ්ඤාති වාග් විඤ්ඤාති කියන මේවා මනෝ විඤ්ඤායයි. සිතින්ම මනෝද්වාරික සිත්වලින්ම දත යුතුයි. දැන් අපි සලකතොත් කෙනෙක් තවත් කෙනෙකුට අත අමෝරාගෙන යනවා ඉදිරියට. දුර සිට අප එය බලන විට
මේ අත අමෝරාගෙන යන ආකාරය ඒ අතේ කීවේ රූප ඒ රූප වර්ණ රූපයේ පිළිබඳ වූ දැකීමක් චක්කු විඥාණයට ලැබෙනවා. චක්කු විඥාණයෙන් ඒ රූපය දැනගන්නවා දකිනවා. නමුත් මේ පුද්ගලයා අනිත් එක්කෙනාට ගහන්නටයි යන්නේ කියන එක ඇහැට පෙනෙන එකක් නෙවෙයි. ඒ සිතින් ගන්න එක. සිතින් ගන්න එක. අනේ එහෙම ඒ කාය විඤ්ඤාතිය වාග් විඤ්ඤාතිය කියන මේ දෙකම මනෝ විඤ්ඤාය මිසක චක්කු විඤ්ඤාය, සෝත විඤ්ඤාය, ධාන විඤ්ඤාය, જીවහා විඤ්ඤාය, කාය විඤ්ඤාය නොවේ. ඒක සිතින්ම දතේ. අන්න එහෙම සිතට ඒ ආරමුණු විය හැකි කාය විඤ්ඤාතිය හෝ වාග් විඤ්ඤාතිය. දැන් අතීතේ ඒවා ගැන අපිට හිතන්නට පුළුවන්. කවුරු හරි එහෙම කරනවා අපි දැක්කා. දැකලා අපිට කියත හැකි මෙන්න මෙහෙම එකක් අපි දැක්කයි. නමුත් ඒ කරන්නට ගිය වැඩේ කුමක්ද කියන එක ඒ කය රූපාරම්මණය දැකීමෙන්ම පමණක් නිශ්චිත වන එකක් නෙවෙයි. ඒ විඥාප්තිය ආරම්භ කරන සිතක් ඉපදයි වෙන්නේ. අන්න ඒ විදිහට කාය විඤ්ඤාති වාග් විඤ්ඤාති කියන මේ දෙක එක චිත්තක්ෂණයක අවශ්‍යයි වට තිබෙන්නේ. නමුත් ඒවා මෙතෙන්දී කියන්නේ අතීත වර්තමාන අනාගත කාලික විඥාති රූප අනිත් එක ලක්ෂණ රූප. ලක්ෂණ රූපේ කීවේ උපච සම්පති ජරතා අනිත්‍යතා කියන ඒ රූප. දැන් ඒවා ටික කොහොමද දක්වන්නේ? අතීත වර්තමාන අනාගත කාලික. අතීත වර්තමාන අනාගත කාලික කාමාවචර සිත් සමගයේදෙන චෛතසික 52 විඤ්ඤාති රූප ලක්ෂණ රූප 4 විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 ඒ එක කොටස. අනිත් ඒවා අතීත අනාගත කාලික ඉතිරි දෙවිසි රූපය. ඉතිරි දෙවිසි රූපේ කීවේ අර චිත්තක්ෂණ 17ක අවශ්‍ය ලැබෙන දැන් මෙතන කීවේ රූපාතුරෙන් විඤ්ඤාති රූපයි ලක්ෂණ රූපයිනේ. විඤ්ඤාති රූපයි ලක්ෂණ රූපයි රූපාතුරෙන් කීවේ ඒවා. අනිත් ඒවා චිත්තචෛතසික. ඒවා හැර ඉතිරි දෙවිසි රූපය. ඒ දෙවිසි රූපය අතීත අනාගත කාලික. දෙවිසි රූපය ද යන මොවුන් අරමුණු කොට මේවා අරමුණු කරගෙන අතීත භවාංගය නැතිව වීතිසිත ඉපද තදාලම්බණයට අනුතුරුව භවාංගයට වැටෙන භවාංග පතනේ වෙනවා. අන්න ඒ චිත්ත වීතියට කියනවා විභූතා ලම්බන චිත්ත වීතිය. ඒකක්. ඒ විභූතා ලම්බන චිත්ත වීතිය පිළිබඳව දත යුත්තේ ඔන්න ඔය කරුණු ටිකයි. ඒ වර්තමාන දෙවිසි රූපේ ආරම්භ කොට නෙවෙයි. චිත්තක්ෂණ සහ 17ක අවශ්‍යයක් නැති කාමාවචර සිත්ය, චෛතසිකය, විඤ්ඤාති රූප දෙකේ ලක්ෂණ රූප 4 කියන අතීත අනාගත වර්තමාන කාලික වූ ඒ චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් ලැබෙන ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තිබෙන ඒ ආයු කාලය ගත කරන ලද අතීත දෙවිසි රූපය එහෙම නැත්නම් ඒ තාම නූපන්න අනාගත දෙවිසි රූපය මේවා ආරම්භ කොට උපදනා වූ අතීත භවාංගය නොමැතිව. ඇයි අතීත භවාංගය දක්වන්නේ නැත්තේ? අතීත භවාංගය දැක්වීමෙන් අදහස් කරන දේ තරන්ත හොඳට නිශ්චිතන අතීත භවාංග නැත්තේ මක් නිසාද කියලා කියතයි. අතීත භවාංගයේ යොදන්නේ චිත්ත වීතියේ ප්‍රස්තාර කිරීමේදී ඒ අරමුණ වන රූපයට ඇති වූ තැන් පටන් ద్వාරෙහි ගැටෙන්නට කලින් ගතව ගිය ආයු කාලය දැක්වීමට අතීත භවංගය පෙන්වනවා. දැන් මෙතන කතා කරපු ඒවාට අතීත භවංගයක් පෙන්වන්නට නම් ඒවා දැනුත් තියෙන්නට ඕන. ඒ කියන්නේ අතීත ගත කළ ආයු කාලය අතීත භවංගයෙන් දක්වලා ගැටුණු තැන් පටන් ඉදිරියට තියෙන ආයු කාලයයි තමයි මේ සිතේ අරමුණේ යෙදෙන්නේ. දැන් එහෙම ඒවා ගැන නෙවෙයිනේ මේ කීවේ. මේ කීවේ අතීත වර්තමාන අනාගත කාලික වූ කාමාවචර සිතුයි චෛතසිකයි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන දෙකයි.
උපචේ සම්පති ජරතා අනිත්‍යතා කියන ලක්ෂණ රූප හතරයි. දැන් ඒ වාත එහෙම අතීත භවංගයක් දක්වලා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. අතීත නම් බෑ, අනාගත නම් බෑ. වර්තමාන වුවත් අතීත භවංගය මෙච්චර ගත කරලා ద్వාරෙහි ගැටුණයි කියලා පෙන්වන්නට බෑ ඒවා පිළිබඳ. අනේ නිසා ඒවා පිළිබඳව ගන්නට තිබෙන්නේ ඒවා මනෝද්වාරිකව අරමුණු කරන ධර්ම. ඒවායේ අතීත භවංගයක් දක්වන්නේ නැතිව භවංගයේ චලනය, මනෝද්වාරා වජ්ජනය, ජවන්හත හා තදාරම්මන දෙක දක්වා ඒ විභූතාරම්මන චිත්ත වීතිය ප්‍රස්තාර කරයි. ඊළඟට තව අවිභූතාරම්මන චිත්ත වීතියක් දක්වයි. ඒ අවිභූතාරම්මන චිත්ත වීතිය කොහොමද? ඒක ඊටාම විශාල අරමුණු සංඛ්‍යාවක් ඇති චිත්ත වීතිය. ඒන් කියන්නේ ඒක චිත්ත වීතිය කියන ඔක්කොම අරමුණු ගන්නවයි කියන එක නෙමෙයි. ඒ මහා රාශියක් අරමුණු ගනිමින් උපදනා චිත්ත වීතිය හැටියට දක්විය හැක්කේ ඒ මේ දෙවෙනුව කියන අවිභූතාරම්මන චිත්ත වීතිය. ඒකට ද විභූතාරම්මන චිත්ත වීති කියා දක්වන කොටසට එක කොටසකදී ඇති උනේ දැන් අර චක්කු විඥාන මේ විභූතාරම්මන වලදී වර්තමාන දෙවිසි රූපය කියලා ගන්නවා. තදාරම්මණය කියලා කරා. ඒක ඒ දෙවිසි රූපේ විතරනේ. සිතක් අරමුණු කොට උපදිනවායි කියලා පෙන්වෙන්නේ නැහැ නේ ඒවයි. නේ? සිතක් අරමුණු කොට. දැන් මෙතන දක්වන විභූතාරම්මන චිත්ත වීතියේදී කාමාවචර සිතුත් අරමුණු කොට. දැන් කාට හරි ඇතිවනවා අපි ගන්නේ කාට හරි තරහයි. දැන් මේ වේලාවේ කෙනෙකුට තරහ සිතක් ඇති වුණා. ඒ තරහ සිත අරමුණු කරමින් උපදනා සිතල් මට ඇතිවිය හැකියි. ඒ තැනැත්තාගේ තරහව අරමුණු කරමින් මට ඉපදුණු සිත අතීත භවංග ප්‍රස්තාර කොට දැකිය යුත්තක්ද? නැහැ. භවංග චලන උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන කියන මේවා දක්වන්නට පුළුවන්. ඒ තැනැත්තාට ඇති වූ තරහව අරමුණු කොට මට සිතක් උපන්. ඒ තැනැත්තාට ඇති වූ ලෝභය අරමුණු කොට මට සිතක් උපන්. හොඳයි, එහෙම නෙමෙයි. දැන් අපි භාවනා කරන විට අපට තරහ සිතක් ඇති වුණාම ඒක තරහ සිතක් එයි කියලා මෙනෙහි කරනවනේ. තරහ සිතක් එයි කියලා මෙනෙහි කරන්නේ චක්ෂුද්්වාරික සිතකින්ද, චිත්ත වීතියකින්ද? සෝතද්්වාරික නැහැ. මනෝද්්වාරික චිත්ත වීතිය. ඒ මනෝද්්වාරික චිත්ත වීතිය අතීත භවංග ප්‍රස්තාර කළ යුක්තක්ද? නෑනේ. ඒ මොකද සිතක් සිතේ කොහෙද අතීත භවංගයක් පෙන්වන්නේ? ඒක අතීත භවංගේ කියලා අවස්ථාවක් දක්වනවා නම් ඒ අවස්ථාවේදී පැවති සිත නැතිව ගිහින් ඒ අතීත භවංගේ කියන්නේ සිතක් නේ. උපාදිත භංග කියන ක්ෂණ තුනකින් යුක්ත කාලයක් ගත කරනවා. දැන් මේ අවිභූතාරම්මන වශයෙන් දක්වන දෙවෙනි අවිභූතාරම්මන චිත්ත වීතිය තිබා. ඒ කිව්වේ කලින් අපි කියවනේ වර්තමාන දෙවිසි රූපය අරමුණු කරමින් උපදනා වූ ජවනියෙන් කෙලවර වන අවිභූතාරම්මන චිත්ත වීති දෙක. ඒ චිත්ත වීතියට වඩා වෙනස් චිත්ත වීතියක් නේ. මේ අවිභූතාරම්මන චිත්ත වීතියේ කාලත්‍රයට අයත් සිත් 89. බලන්න එක සිතක්වත් අත්හැරලා නැහැ. සිත් 89ම අරමුණ වශයෙන් ගන්නට පුළුවන් චිත්ත වීතියක් ගැනයි මේ කතා කරන්නේ. ඒ අවස්ථාවේදී කෙනෙකුගේ ලෝභ සිත, කෙනෙකුගේ තරහ සිත, කෙනෙකුගේ මේ මෝහ සිත, තව කෙනෙකුට ලැබෙන කුසල් සිත, ඔය ආදි වශයෙන් Tamanටම හෝ ලැබෙන ඒ කොයි සිතක් වුවද ආරම්භ කරන්නට පුළුවන්. දැන් අපි ගනිමු රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේට ලැබුණු අරහත් මාර්ගසිත, ඒ රහතන් වහන්සේට ලැබුණු අරහත් ඵලසිත, ඒවා අරමුණු කරමින් උපදනා වූ සිතක් වෙතොත් ඒ සිත මේ කාමාවචර ජවනයන් උපදනා වූ සිතක්. කාම ජවන. ඉතින් ඒ කාම ක්‍රියා ජවන වෙන්නට ඕනේ රහතන් වහන්සේට. ඉතින් ඒවා අරමුණු කරමින් උපදනා වූ මනෝද්වාරික චිත්ත වීතියක් තමයි මේ අවිභූතාරම්මන චිත්ත වීතිය. ඒ නිසා ඒ අවිභූතාරම්මන චිත්ත වීතියට කාලත්‍රයට අයත් සිත් 89. එහි යෙදෙන චෛතසික 52.
විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 ඉතිරි අතීත අනාගත රූප 22 තවත් තිබෙනවා නිර්වාණය ප්‍රඥප්තිය බණ කොයි තරම්ද කියලා සිත් නම් එකක්වත් අඩු වුණේ නැහැ කාලත්‍රයේතම අයයි සිත් 89 චෛතසික 52 එතකොට සිත් සියල්ලම ගත්තා 89ම ගත්තා චෛතසික සියල්ලම ගත්තා රූප වලින් විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 ඉතිරි අතීත අනාගත රූප 22 අතීත අනාගත රූප 22 නිර්වාණය ප්‍රඥා සදාරම්මණය නෙවෙයි ඒ කෙලවර වන්නේ මොනවාද කෙලවර වන්නේ ජවනියෙන් කෙලවර මේ සදාරම්මණයෙන් කෙලවර වන්නේ විභූතාරම්මණයෙන් මේක ජවනියෙන් කෙලවර වන්නේ සදාරම්මණයෙන් කෙලවර වෙනවා නම් මොකද වන්නේ සදාරම්මණයෙන් කෙලවර වෙනවා නම් මොකද කිය දත යුතු කාරණා ඒක අපි ඉදිරියට කියනවා ඒක විශේෂයක් කියනවා සදාරම්මණයෙන් කෙලවර වෙනවා නම් අරමුණ පිළිබඳව දත යුතු විශේෂය කුමක්ද කාම ධර්මයක්මයි අරමුණ වශයෙන් ලැබෙන්නේ ඉන් පිටතර එකක් නෙවෙයි කාම ධර්මයක්මයි අරමුණ ඒක තේරුම් ගන්න ඒ නිසා තදාලම්බන නියමයේ එනවා කාමේ ජවන සත්තාලම්බනානං නියමේ සති විභූතේච මහන්තේච තදාරම්මන නීරිතං විභූතේති මහන්තේච විභූත අතිමහන්ත කියන මේ වායේදී තදාරම්මන කැමැති විය යුතුයි කියලා දක්වනවා ඒ කාමී ජවන ඒ කාම ජවන කාම සත්ත්ව කාම